හොඳයි දුවලා පුතාලා මම ඕගොල්ලන්ට මතක් කරන්නම් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පළාතේ පාසල් සඳහා ඉදිරිපත් කර අවසාන වාර පරීක්ෂණ ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පිළිතුරු සාකච්ඡාව තමයි අපි මේ සිදු කරමින් පවතින්නේ. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 2017 උතුරුමැද පළාතේ පාසල් සඳහා ඉදිරිපත් කරපු අවසාන වාර විභාග පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව. හොඳයි. එහෙමනම් මෙන්න අවස්ථාව ලැබෙනවා දිවයිනේ අනෙකුත් සියලුම පළාත්වල දරුදැරියන්ට උතුරුමැද පළාතේ පාසල් සඳහා නිකුත් කරපු ප්‍රශ්න පත්‍රයේ කුමක්ද ඒකේ තියෙන විශේෂත්වය සහ ඒකට අවශ්‍ය පිළිතුරු සපයන්නේ කොහොමද කියන සාකච්ඡාවට සහභාගී වීම තුළින් ඔබලාගේ දැනුම් සයුර පුළුල් කරගන්න සහ අපස සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න මේ දැනුම උපකාරී කරගන්න. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු. එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ පළවෙනි කොටස. ඒතර අපි දන්නවා පළවෙනි කොටස කියලා කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න සඳහා පිළිතුරු අපි දින කොටස. මේ කොටසෙන් අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. 3න් 2ක් විතරයි අපි තෝරගන්න ඕන. නමුත් මේ සාකච්ඡාවේදී අපේ දැනුම වර්ධනය කිරීම සඳහා අපි සියලුම ප්‍රශ්න සාකච්ඡා කරනවා දරුදැරියන්ගේ ප්‍රයෝජනය සඳහා. හොඳයි. අපි බලමු අපේ දෙවන ප්‍රශ්නේ පළවෙනි කොටස මොකක්ද කියලා. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. හොඳයි. අපිට ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. අපි මේ ප්‍රකාශ වලට එකඟ වෙනවා නම් අපිට සත්‍යයි කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්‍යයි කියලා අපිට පිළිතුරු ලියන්න පුළුවන්. හොඳයි. අපි බලමු මොනවද මේ අපිට ලැබෙන ප්‍රකාශ 4 කියලා. පළවෙනි ප්‍රකාශය. වර්තමාන පාරිභෝගිකයා තමාට අවශ්‍ය සියලු දෑ තමාම නිපදවා ගන්න. මේ ප්‍රකාශයට ඔබ එකඟ වෙනවද? මෙහෙම දෙයක් අද කාලේ සිද්ධ වෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? මම පාරිභෝගිකයෙක් විදිහට මට අවශ්‍ය සියලුම දේවල් මම සම්පාදනය කරගන්නවාද? අපි දන්නවා ප්‍රායෝගිකව ඒක කිසිසේත්ම කරන්න බෑ. මොකද අද තින්නේ සංකීර්ණ සමාජයක්. අපේ වෙළඳාම ගොඩක් වැඩි දියුණු තත්යකට පත්වෙච්ච යුගයක්. අර ප්‍රාරම්භක යුගය වගේ නෙමෙයි. ප්‍රාරම්භක යුගයේදී තමයි අපි කිව්වේ අපි අවට තියෙන පරිසරයෙන් අපිට අවශ්‍ය දේවල් අපිම සම්පාදනය කරගත්තා කියලා. අපේ ශිෂ්ටාචාරයේ මුල කොහොමද අපේ අවශ්‍යතාවයන් සහ වමනාවන් අපි තෘප්තිමත් කරගත්තේ කියලා. නමුත් අද කාලේ මේ විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුව මේ ආදී සාධක කැටිකොට ගත්ත මේ සමාජයක් තමයි බිහි වෙලා තියෙන්නේ. අද වෙනකොට අපි දන්නවා අපේ අවශ්‍යතාවයන් අපි සම්පූර්ණ කරගන්න ආකාරය. අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ආකාරය ඉතාමත් සංකීර්ණ වෙලා තියෙනවා. අපිට ජංගම දුරකථනයක්වත් ඉතා පහසුවෙන් තෝරගන්න බෑ. ජංගම දුරකථනයක් අපි මිලදී ගන්න යනකොට ගොඩාක් දේවල්, ගොඩාක් සාධක දිහා අපි බලනවා. අපි ගාව තියෙන මුදල කීයද? ඊට පස්සේ ජංගම දුරකථනයේ තියෙන ඒ ෆීචර්ස්, ඒකේ තියෙන ලක්ෂණ මොනවද? ඒකේ මෙමරි කැපැසිටි එක කොච්චරද? ඊට පස්සේ රැන්ඩම් ඇක්සස් මෙමරි එක කොච්චරද? ස්පීඩ් එක කොච්චරද? ඒකෙන් කරන්න පුළුවන් අතිරේක කාර්යයන් මොනවද? යනාදී වශයෙන් ගොඩාක් දේවල්, සංකීර්ණ දේවල් තීරණය කරගෙන තමයි අපිට මේ භාණ්ඩය මිලදී ගැනීමේ තීරණය ගන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ භාණ්ඩය හදාගන්න එක නම් කිසිසේත්ම අපිට කරගන්න බෑ. ඒවට සුවිශේෂී ව්‍යාපාර ආයතන ලෝකය පුරා, රට පුරා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ සන්නාම නාමයන් යටතේ සංකීර්ණ මිලදී ගැනීම කරලා අපේ අවශ්‍යතාවයන් තෘප්තිපත් කර ගැනීමක් තමයි අද කාලේ සිද්ධ වෙන්නේ. ඒක නිසා කිසිම පාරිභෝගිකයෙකුට කුමන රටක හෝ තමාට අවශ්‍ය සියලුම දේවල් තමාම නිෂ්පාදනය කර ගැනීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ ප්‍රකාශය අපිට නම් කරන්න පුළුවන් අසත්‍ය ප්‍රකාශයක් විදිහට. හොඳයි. අපි බලමු දෙවෙනි ප්‍රකාශය මොකක්ද කියලා.
විද්‍යුත් මාධ්‍ය මගින් අද මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න පුළුවන්. විශ්ව ගම්මානය හැදෙන්නේ විද්‍යුත් මාධ්‍ය නිසාලු. විද්‍යුත් මාධ්‍ය කාර්යභාරයක් ඉෂ්ට කරනවලු මේ විශ්ව ගම්මානය බිහි කරන්න. මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න පුළුවන්ද? විද්‍යුත් මාධ්‍ය උපකාරී වෙලා තියෙනවා මොකටද? විශ්ව ගම්මානයේ ගෝලීකරණය සඳහා. ඔයගොල්ලෝ මතක ඇති අපේ ගෝලීකරණය කියන ඒ කොටස සම්බන්ධිත පාඩම. ඒකේ අපි දැක්ක ගෝලීකරණය කියලා කියන්නේ රටවල් අතර පවත්නා ආර්ථික සමාජීය සහ සංස්කෘතිමය සම්බන්ධතා. එතකොට මේ රටවල් අතර ඇයි සම්බන්ධකම් ගොඩනැගිලා තියෙන්නේ? මේ ගොඩනැගිලා තියෙන්නේ මේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් උදෙසා තමයි මේ දේවල් මූලික වශයෙන් බිහි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක එතනින් එහාට ගිහිල්ලා තියෙනවා සමාජීය සහ සංස්කෘතිමය වශයෙන් උත් අපේ සම්බන්ධතාවයන් ඉන් ඔබට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අද අපි ජීවත් වෙන්නේ ගෝලීකරණය වෙච්ච ලෝකයක. ඒක නිසා අපේ එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරන පරිහරණය කරන ඇතැම් ද්‍රව්‍ය අපි දන්නවා ඒවා අපිට ලැබෙන්නේ මේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනත් අපේ මුහුදු සීමාවෙන් තොරව තියෙන වෙනත් රටවල් වලදී. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධතාවය කොතරම් ප්‍රබලද කියන එක අපි අද ඉතාමත් හොඳින් අත්දකින යුගයක තමයි අපි ඉන්නේ. කියන්නේ අපේ මැද පෙරදිග නිෂ්පාදනය වන ඒ ඛනිජ තෙල් ටික අපේ රටේ පාරිභෝගිකයෝ අස්සක් මුල්ලක් නෑර සියලුම අය ගොවියගේ ඉඳලා විශාල කර්මාන්තකරුවා දක්වා මේ ගෝලීකරණය වෙච්ච මේ නිෂ්පාදනයක් පරිහරණය කරන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා අපිට මේවා නැතිවම බැරි දේවල් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ගෝලීකරණය කියන මේ ක්‍රියාවලිය මේක පහසු කරලා තියෙන්නේ කුමන මාධ්‍ය මගින්ද? අපි දන්නවා විද්‍යුත් මාධ්‍ය කියලා කියන්නේ sannivedana මාධ්‍ය. ඉතින් මේ sannivedana තාක්ෂණයේ දියුණුව තමයි අපිට මේ ගෝලීකරණයට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. ඒක නිසා අපිට මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. මේක සත්‍ය ප්‍රකාශයක් විදිහට. සත්‍ය ප්‍රකාශයක්. හොඳයි. තුන්වෙනි ප්‍රකාශය මොකක්ද කියලා අපි කියවලා බලමු. සෑම ව්‍යාපාරයකටම අරමුණක් හෝ අරමුණු පවතී. ව්‍යාපාරික අරමුණු. මේක ඇත්තද? මේක ඇත්ත ප්‍රකාශයක්. මොකද අපි දන්නවා ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් සම්පාදනය කිරීම සඳහා සංවිධානය වෙච්ච ආයතනයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න ආර්ථිකමය කටයුත්තක් කරන ආයතනයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට සෑම ව්‍යාපාරයකටම ඒක පැවැත්මේ මූලික හේතුවක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ව්‍යාපාරික අරමුණ කියලා. බොහෝ ව්‍යාපාරවලට මේ අරමුණ තමයි මේ ආර්ථික ප්‍රතිලාභ ලැබීම. ආර්ථික ප්‍රතිලාභ ලැබීම. ඒකට අපි කියනවා ලාභයක් ඉපයීම කියලා. හැබැයි අපි අතර තියෙන ඇතැම් ව්‍යාපාරික සංවිධාන මේ ආර්ථික ප්‍රතිලාභ එහෙම නැත්නම් ලාභ උපරිම කිරීමේ පරමාර්ථය තුල ඉන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඇතැම් ව්‍යාපාර තියෙනවා සමාජ සුබසාධන පරමාර්ථ පෙරදැරි කරගෙන ආර්ථිකමය කටයුත්තක් එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් කරන ආයතන තියෙනවා. ඒක නිසා කුමන ව්‍යාපාරයක් ගත්තත් ඒ ව්‍යාපාරයට පැවැත්මට අරමුණක් තියෙනවා කියන මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙනවා සත්‍ය ප්‍රකාශයක් කියලා. හොඳයි. හතරවෙනි ප්‍රකාශය.
ව්‍යාපාර අයිතිකරුවන් පමණක් ව්‍යාපාර තුලින් ප්‍රතිලාභ බලාපොරොත්තු වේ. එතකොට මේ ප්‍රකාශයේ හැටියට දුවේ පුතේ ව්‍යාපාරික අයිතිකරුවන් එහෙම නැත්නම් සැබෑ හිමිකරුවන් ප්‍රාග්ධනය ආයෝජනය කර පුද්ගලයන් පමණක් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා කියලා තමයි මේ ප්‍රකාශයෙන් කියන්නේ. මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. මේක අසත්‍ය ප්‍රකාශයක්. මොකද මේ ව්‍යාපාර ආයතනයක් පවත්වගෙන යන්නේ මේ අයිතිකරුගේ මැදිහත් වීමෙන් පමණක් නෙමෙයි. අපි ඉගෙන ගත්තා ව්‍යාපාරික ඇල්මක් ඇති පාර්ශ්වයන් කියලා පාඩමක් ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට මේ ඇල්මක් ඇති පාර්ශ්වයන් කියන්නේ කවුද කියලා අපි ඉගෙන ගත්තා. ව්‍යාපාරයක් පවත්වගෙන යෑමේදී කිට්ටුවෙන් වැඩ කරන පාර්ශ්වයන්. ඍජුව හෝ වක්‍රාකාරයෙන් අපිත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන ඒ පාර්ශ්වයන්ට තමයි අපි ඇල්මක් ඇති පාර්ශ්වයන් කියලා කිව්වේ. අපි එතෙන්දී අපි ඒගොල්ලෝ කොටස් දෙකකට වෙන් කරගත්තා. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඉන්න ඇල්මක් ඇති පාර්ශ්වයන්, ව්‍යාපාරයේ අයිතිකරුවන්, සේවකයන් සහ කළමනාකරුවන් වශයෙන්, ඒ වගේම ව්‍යාපාරයෙන් පරිබාහිරව තියෙන පරිසරය, බාහිර පරිසරයේ ඉන්න ඇල්මක් ඇති පාර්ශ්වයන්, ව්‍යාපාරයේ සැපයුම් කරුවන්, ගනුදෙනු කරුවන්, රජය, ඊට පස්සේ අවට ප්‍රජාව, ඊට පස්සේ මූල්‍ය සම්පාදනය කරන මූල්‍ය ආයතන, අනාගත ආයෝජකයන් වගේ බාහිරින් ක්‍රියාත්මක වෙන ඇල්මක් ඇති පාර්ශ්වයන් රාශියක් ගැනත් අපි අධ්‍යයනය කරා. එහෙමනම් මේ සියල්ල ව්‍යාපාරයක් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්නේ යම් යම් අරමුණු මුදුන්පත් කරගන්න. ඒක නිසා ව්‍යාපාරික අයිතිකරුවන් පමණක් ව්‍යාපාර තුලින් ප්‍රතිලාභ ලබනවා කියන ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. මේ ඇල්මක් ඇති පාර්ශ්වයන් යම් යම් අරමුණු ඉෂ්ට කර ගන්නවා කියලා කියන්නේ ඕන් යම් යම් ප්‍රතිලාභ භුක්ති විඳිනවා කියන එක. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අවට ප්‍රජාව ගත්තොත් එහෙම ඕන් ඇතැම් අවස්ථාවල් වල මේ ව්‍යාපාර නිසා යම් යම් ඵල ප්‍රයෝජන ලබනවා. ඕන් සමාජ සුබ සාධන කටයුතු වලට දායකත්වයක් දක්වනවා. ඒක නිසා ප්‍රජාව බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාර අර පරිසර හිතකාමී විදිහට තමාගේ පරිසරය තුල ක්‍රියාත්මක වෙමින් තමාගේ ප්‍රජාවට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබා දෙන අතර තමාගේ සමාජ කටයුතු සඳහා යම් යම් දායකත්වයක් ලබා දෙයි කියලා. ඒක තමයි අපි කියන්නේ සාංගමික සංස්ථාපිත වගකීම, corporate social responsibility. අන්න ඒ යටතේ අපි මේ ව්‍යාපාර ආයතනයක් අපි විවිධාකාරයේ දායකත්වයන් දක්වනවා මේ ව්‍යාපාරික වටපිටාවට. රජයට බදු ගෙවනවා කියලා කියන්නේ රජයේ මගින් නොමිලේ ලබන සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවාව, වෙනත් සේවාවන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය බදු සම්පාදනය කරලා ඒ කටයුතු සඳහා දායකත්වයක් දෙන්නේ මේ ව්‍යාපාරය. ඒක නිසා මේ ව්‍යාපාරික ක්‍රියාත්මක වීම තුළින් විවිධාකාරයේ ඇල්මක් ඇති පාර්ශ්වයන් ඉන් ප්‍රතිඵල එහෙම නැත්නම් ප්‍රතිලාභ භුක්ති විඳිනවා කියන එක තමයි වඩාත් නිවැරදි. ඒක නිසා ව්‍යාපාරික අයිතිකරුවන් පමණක් ව්‍යාපාරය තුළින් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙයි කියන ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. අසත්‍යයි කියලා අපිට නම් කරන්න පුළුවන්. හොඳයි. පළවෙනි කොටස අපි සාකච්ඡා කළා අවසන්. අපි බලමු දෙවෙනි කොටසෙන් මොකක්ද අපෙන් අහන්නේ කියලා. ව්‍යාපාරයක් විසින් සේවක සුබ සාධනය අරමුණු කරගෙන ලබා දෙන පහසුකම් දෙකක් දක්වන්නේ. අපි දන්නවා ව්‍යාපාර ආයතන වැඩි දියුණු වෙන විට අපි මේ විවිධාකාරයේ සේවක සුබ සාධනය අරමුණු කරගත් ක්‍රියාමාර්ග වුන් ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා සේවකයෝ තමයි මේ ව්‍යාපාරික ලාභය වර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන කොට්ටාසයක් වන්නේ ඇල්මක් ඇති පාර්ශ්වයක් වන්නේ. ඒක නිසා මේ සේවක තෘප්තිය තමාගේ රස්සාව ඉතාමත් හොඳ ප්‍රශස්ත පරිසරයක සතුටින් මේ රැකියාව කරන්න පුළුවන් නම් මේ ව්‍යාපාරයේ තමාගේ වගේ හැඟීමක් ඇති කරගන්න අපිට අවශ්‍ය ආකාරයෙන් අපිට ඒ සේවකයන් රඳ අපිට බලා ගන්න පුළුවන් නම් ඔවුන්ගෙන් අපිට උපරිම කැපවීමක් අපිට ලැබෙනවා. ඔවුන් ව්‍යාපාරයේ අර
ව්‍යාපාරයේ තමාගේ ජීවිතයේ කොටසක් විදියට සලකලා තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ඒ තුලින් අපි ලබා ගන්නා ඒ කැපවීම, අපකැපවීම, ඒ අදිෂ්ඨානය ලබා ගන්න නම් ඔවුන්ට යම් යම් ප්‍රතිලාභ ලබා දෙන්න ඕන. ඒක හුදෙක් අපි ඔවුන්ට ගෙවන මාසික වේතනයට පමණක් සීමා කරන්න බෑ. මේ මාසික වේතනය කියලා කියන්නේ මූලික දේ තමයි. නමුත් මීට අමතරව අපි විවිධාකාරයේ ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාරික ආයතන අපි සමාජයේ දක්නට ලැබෙනවා. ඒ ප්‍රතිලාභ එකක් දෙකක් අපිට ලියන්න පුළුවන්. වෛද්‍ය පහසුකම් දෙනවා. වෛද්‍ය ආධාර ලබා දෙනවා. අපි රෝහල් ගත වුණාම අපිට ඒ රෝහල් බිල් ගෙවන ආයතන තියෙනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් දෙන ආයතන අපි ඕනතරම් දකිනවා. ප්‍රවාහන පහසුකම්, ඒ වගේම නවාතැන් පහසුකම්ත් අපිට ලබා දෙන ආයතන තියෙනවා. නවාතැන් පහසුකම්, ඒ වගේම අධ්‍යාපන දායකත්වය, අධ්‍යාපන ආධාර, අධ්‍යාපනය සඳහාත් අපිට ආධාර ලැබෙනවා. අධ්‍යාපන ආධාර අපි හිතමු අපි උපාධියක් එහෙම නැත්නම් පශ්චාත් උපාධියක් අපි සමත් වෙනවා නම් ඒකෙන් 50%ක පිරිවැයක් සමහර ආයතන ලබා දෙනවා. එහෙම නැත්නම් එකකින් කොටසක් ලබා දෙනවා. මේ වගේ විවිධාකාරයේ අපිට අනෙකුත් සුබ සාධන අරමුණු උදෙසා කරන කාර්යයන් අපි බොහෝ විට අපි දක්නට ලැබෙනවා ව්‍යාපාර ආයතන මගින් තම සේවකයන් සඳහා කරන ආයතන. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි කොටස. නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන ආකාරය දක්වන්න. ව්‍යාපාර වර්ගීකරණය. අපි දන්නවා විවිධාකාර වර්ගීකරණ තියෙනවා. ව්‍යාපාරික හිමිකාරත්වයේ මත පුද්ගලික අංශය, රාජ්‍ය අංශය, ඒ වගේම ව්‍යාපාරික අරමුණු අනුව ව්‍යාපාර වර්ග කරනවා. ලාභ ලැබීමේ අරමුණු ක්‍රියාත්මක කරන ආයතන, ලාභ නොලැබීමේ සමාජ සුබ සාධන අරමුණු පෙරදරි කරගෙන ක්‍රියාත්මක කරන ආයතන. ඒතර ඒ වගේ ආයතන රාජ්‍ය අංශෙත් තියෙනවා, පෞද්ගලික අංශෙත් තියෙනවා. ඒ අනුව අපි බෙදාගෙන අපි ඉදිරිපත් කරලා තියෙනවා. පෞද්ගලික අංශේ ලාභ ලබන ආයතන මොනවද? සමාජ සුබ සාධන ආයතන මොනවද? ඒ වගේම රාජ්‍ය අංශ. ඒතර ඒ තවත් වර්ගීකරණයක්. ඒ වගේම නිෂ්පාදනය කරන භාණ්ඩවල ස්වභාවය අනුව තවත් වර්ගීකරණයක් තියෙනවා. තුන්වෙනි වර්ගීකරණය. ඊට පස්සේ ව්‍යාපාරවල විශාලත්වය අනුවත් වර්ග කරනවා. එහෙනම් මෙතෙන්දී අපෙන් අහන්නේ නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන ආකාරය. ඒතර අපි මොකද්ද නිෂ්පාදනය කරන්නේ? යම්කිසි පාරිභෝගික අවශ්‍යතාවයක් ඉෂ්ට කිරීම සඳහා අපිට එක්ක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් සම්පාදනය කරන්න පුළුවන්. නේද? එතකොට ඒ අපි නිෂ්පාදනය කරන ඒ භාණ්ඩය එක්ක භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් වෙන්න පුළුවන්. එහෙමනම් අපිට වර්ග කරන්න පුළුවන් නිෂ්පාදන ස්වභාවය අනුව නිෂ්පාදන කියන එක පුළුල්ල ගත්තොත් එහෙම අපිට වර්ග කරන්න පුළුවන් මොකද්ද? භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. ඒ වගේම සේවා සම්පාදන ආයතන. එතන මේ දෙක අතර වෙනස තමයි අපි දන්නවා භාණ්ඩයක් කියලා කියන්නේ භෞතික පැවැත්මක් තියෙන, ස්පර්ශ කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, ඒකීය ස්වභාවයක් තියෙන, ප්‍රවාහනය කරන්න පුළුවන් ලක්ෂණ තියෙන, පාරිභෝගික තෘප්තියක් ඇති කරන යම් කිසි දෙයක් අපි කියනවා භාණ්ඩයක් කියලා. ඒක සේවා සම්පාදනය කියලා කියන්නේ ඊට වඩා වෙනස්, අපිට ස්පර්ශ කරන්න බැරි, සේවා සම්පාදනය කරන පුද්ගලයාගේ හැකියාව හා බද්ධව ඒ සේවාවේ ස්වභාවය පිළිබඳ අපිට තීරණය කරන්න පුළුවන්, හැඟීමක් ඇති කරගන්න පුළුවන් ක්‍රියාවලියක්, යම්කිසි අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමේ ක්‍රියාදාමයක්, ක්‍රියාවලියකට තමයි අපි කියන්නේ සේවා සම්පාදන ආයතන. එතන මේකේ
වෙනස ගත්තොත් එහෙම අපිට මේ විදිහට තමයි අපිට තවදුරටත් අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් අපෙන් අහන්නේ මූලික වර්ගීකරණය පමණයි. ඒක නිසා මේ පිළිතුර ප්‍රමාණවත් මේ ප්‍රශ්නේ හැටියට. හොඳයි. 4 වෙනි කොටස. පුද්ගල ශ්‍රමය වර්ග කර ඒ එක් එක් ශ්‍රමය සඳහා නිදර්ශන බැගින් දක්වන්න. ශ්‍රමය. ශ්‍රමය කියලා කියන්නේ මොකක්ද? අපිට ශ්‍රමය හම්බෙන්නේ කොතනදීද අපි ශ්‍රමය ගැන කතා අපි කතා කරා නිෂ්පාදන සාධක. ඔයගොන්ට මතක ඇති. මොනවද? නිෂ්පාදන සාධක. කීයක් තියෙනවා කිව්වද? 4ක් තියෙනවා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. එවනම් මෙන්න මේ ශ්‍රමය තමයි මේ මාතෘකාව කරගෙන තියෙන්නේ. මොකද්ද ශ්‍රමය කියලා කියන්නේ? ශ්‍රමය අපිට වර්ග කරන්න පුළුවන්. ඒතර ශ්‍රමය කියලා කියන්නේ මොකක්ද? අපි යම්කිසි ව්‍යාපාරයක් අපි මොකද්ද කරන්නේ? එක්ක භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා, එහෙම නැත්නම් සේවාවක් සම්පාදනය කරනවා. ඒතර මේ දෙක සිද්ධ කරන්න, මේ දෙක සිද්ධ කරන්න අපි යම්කිසි මිනිස් මැදිහත් වීමක් තියෙනවා. මොකද්ද? human interference. නේද? මිනිස්සුන්ගේ මැදිහත් වීම. එතකොට එහෙම නැත්නම් මේ අපි දන්නවා රොබෝලත් යම් යම් දේවල් කරනවා. එහෙම නේද? සමහර ආයතනවල සේවකයෝ කවුරුත් පේන්නේ නැහැ. අපිට තනියෙන්ම ගිහිල්ලා රොබෝ කෙනෙක්ගෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම බැංකුවකට ගිහිල්ලා බැංකු පොත දීලා බැංකු අර කවුන්ටරේ ඉන්න නිලධාරියාට දීලා ඉවරලා අපි අර කොල්ලයක් අස්සම් කරලා අපි කියනවා අපිට මුදල් ටිකක් ගන්න ඕන, ඒක හන්ද කරුණා කරලා මේ මුදල් ටික දෙන්න කියලා. එතෙන්දී අපිට ඍජුවම පේනවා ඒ අපිට අවශ්‍ය කාර්ය ඉෂ්ට කරන බැංකු සේවකයා එහෙම නැත්නම් සේවිකාව. එතෙන්දී අපිට පේන්නම ශ්‍රමයක් අපිට සම්පාදනය කරන අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. නමුත් අපි හිතමු අපි යනවා ATM යන්ත්‍රයක් ගාවට. ATM යන්ත්‍රයකට ගාවට ගියොත් එහෙම ඒක ඇතුලේ කවුරුත් ඉන්නවද? අපිට මේ ඕන සල්ලි ටික අපිට අරන් දෙන්න නැහැ. එතනදී අපි තමයි ගණදෙනු කරුවා වෙන්නෙත්, අපිම තමයි අර වැඩේ කරගන්නේ. කාඩ් එකක් දාලා අපි ඒ අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරන සල්ලි ටික අපි ගන්නවා රොබෝ කෙනෙක්ගෙන්. ටෙලමැෂින් එක කියන්නේ රොබෝ කෙනෙක්. එහෙම නේද? එයා අපිට උදව් වෙනවා අපි දෙන සංඥා ඔස්සේ. කීයක්ද ගන්න සල්ලි ගන්න දාවේ, තැන්පත් කරන්න දාවේ, අපි දෙන සංඥා ඔස්සේ අපේ අවශ්‍යතාවය තේරුම් ගන්න මේ ස්වයංක්‍රීය මැෂින් එක අපේ අවස්ථාව ඉෂ්ට කරගන්නවා. හැබැයි කුමන ව්‍යාපාරයක් වුණත් මේ නිෂ්පාදන සාධක සම්බන්ධ වෙනවා. ශ්‍රමය සම්බන්ධ වෙනවා. අපිට නොපෙනුන අතර ඔය ATM යන්ත්‍රයෙන් ඔය සල්ලි ටික ගන්න එක පිටිපස්සේ ශ්‍රමදායකත්වයේ තියෙනවා. කායික ශ්‍රමය තියෙනවා, මානසික ශ්‍රමය දායක වෙන කට්ටිය ඉන්නවා. එතකොට මේ පරිගණක පද්ධතිය නිර්මාණය කරන්නේ කවුද? මානසික ශ්‍රමය භාවිතා කරනවා. බුද්ධිය පාවිච්චි කරලා බුද්ධිය වැඩියෙන් පාවිච්චි කරලා තීරණ ගනිමින්, සැලසුම් කර ගනිමින් යම් යම් තර්කානුකූලව වැඩ කරමින් ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න, සේවාව ඉෂ්ට කරන්න කටයුතු කරන සේවකයෝ ඉන්නවා. ඒ වගේම කායික ශ්‍රමයේ වැඩියෙන් භාවිතා කරලා අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන ශ්‍රම විශේෂිකුත් ඉන්නවා. එහෙමනම් මෙතනදී මේ අහන්නේ මොකද්ද? පුද්ගල ශ්‍රමය වර්ග කර එක් එක් ක්‍රමයේ සඳහා නිදසුන් ලියන්න. අන්න ඒ විදිහේ කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යනාදී වශයෙන් අපි කරන වර්ගීකරණය ගැන තමයි මෙතන අහන්නේ. එහෙමනම් අපි දන්නවා ශ්‍රමය කියලා කිව්වයින් පස්සේ අපේ ඒකේ තියෙනවා කායික ශ්‍රමය තියෙනවා. එකක් තමයි එක මොකද්ද? කායික ශ්‍රමය. එතකොට මෙතනදී අපි
අපේ භෞතික ශරීරය කය ගොඩක් ක්‍රියාත්මක කරලා තමයි අපි මේ දේවල් ඉෂ්ට කරන්නේ. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. යන්ත්‍ර ක්‍රියා කරවන්නන් ඊළඟට ආරක්ෂක අංශය ආරක්ෂක නිලධාරීන් මේගොල්ලෝ කය වෙහසා තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අපි දන්නවා අර ඩ්‍රයිවර් කෙනෙක් නේද? ඩ්‍රයිවර් වාහනයක ඩ්‍රයිවර් එයත් කරන්නේ කය වෙහසා වැඩ කරන අය. ඊට අමතරව අපි බලමු ඊළඟ වර්ගීකරණය. එක කායික ශ්‍රමය, දෙවෙනි වර්ගීකරණය තමයි මානසික ශ්‍රමය. මානසික ශ්‍රමය. මොකද්ද කායික ශ්‍රමයයි මානසික ශ්‍රමයයි අතර වෙනස? අපි මේ පාරිභෝගික තෘප්තිය ඇති කිරීම සඳහා අපි මේ කරන ක්‍රියාවලිය ඒක ගොඩක් අපි මනස වෙහෙසලා හිතලා තීරණ අරගෙන යම් අවස්ථාවල් අනුව කටයුතු කරන ආකාරයේ තීරණය කරගනිමින් අනෙකුත් සේවකයන් මෙහෙවන පුද්ගලයන් මේ අය කරන්නේ වැඩියෙන්ම කරන්නේ කායික ශ්‍රමය වැය කරනවට වඩා මානසික ශ්‍රම දායකත්වයක්. ඒක තමයි අපි මානසික ශ්‍රමය කියලා කියන්නේ. එතකොට මේ විශාල කර්මාන්තශාලා ආයතනයක ඉන්න අපි හිතමු ගණකාධිකාරීවරයා. ගණකාධිකාරී මේක අපෙන් අහන්නේ මොකද්ද? උදාහරණයක් අහනවා නේද? වර්ගීකරණය සහ නිදසුන්. නම් මානසික ශ්‍රමය භාවිත කරන අයට තමයි ගණකාධිකාරීවරයා. එහෙම නැත්නම් ඉංජිනේරු වරයා, අධ්‍යක්ෂ කෙනෙක්. ඒගොල්ලොත් කරන්නේ තීරණ ගැනීම. මනස වෙහසා කරන කටයුතු. අධ්‍යක්ෂ නීති නිලධාරී. ඔවුන් තමයි උපදෙස් දෙන්නේ. නීති නිලධාරී. මෙන්න මානසික ශ්‍රමය භාවිතා කරන පුද්ගලයන්ට ශ්‍රමය දායකත්වය කරන අයට උදාහරණ කීපයක්. එමනම් අපි මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු සාකච්ඡා කරලා අවසන්. මේ කොටස අපි දැන ගැනීම සඳහා විතරයි කරේ. මේක තමයි පිළිතුරේ නියම කොටස. ශ්‍රමය වර්ග දෙකයි. කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. ඒකට අවශ්‍ය උදාහරණ අපි දීලා තියෙනවා. නිදසුන බැගින් දක්වන්න අපි නිදසුන කීපයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. එhmenan තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න යොමු වෙමු. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. මොකද්ද? පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. ඒක තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි. පළවෙනි ප්‍රකාශය. ව්‍යාපාර පරිසරයේ පැන නගින ප්‍රවණතා නිසා නව ව්‍යාපාර අවස්ථා උදා වේ. පරිසරයේ පැන නගින ප්‍රවණතා නිසා නව අවස්ථා උදා වෙනවා කියලා කියනවා. ඉතින් මේකෙන් මොකද දෙන පණිවිඩය? අපි පරිසරයේ පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒ අනුව මේ වගේ ප්‍රවණතාවයක් ඇති වෙනවා නම් අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඉතින් මම මේ කියන එකෙන් අපි දෙන ඉඟිය තමයි මේ ප්‍රකාශය මොකද්ද? සත්‍ය ප්‍රකාශයක් කියන්නේ. පරිසරයේ පැන නගින ප්‍රවණතා වෙනස්කම් නිසා ඇති වෙන හේතුවක් මත අපිට අවස්ථාවල් උදා වෙනවා. අවස්ථාවන් කියලා කියන්නේ opportunities. එතකොට මොකද්ද ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? මම කෙටියෙන් මතක් කරන්න. ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ ඊටමත් සරලව කිව්වොත් ව්‍යාපාරික වටපිටාව. ඒතර ව්‍යාපාරික වටපිටාව සමන්විත වෙන්නේ කුමන සාධක වලින්ද? ඒක ඇතුලේ ඉන්න පුළුවන් ව්‍යාපාරයේ මේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කරන්න පුළුවන්
පුද්ගල කණ්ඩායම් ප්‍රමුඛ වශයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම වෙනත් සාධක එහෙම නැත්නම් බලවේගත් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාපාරික පරිසරයේ කොතරම් වැදගත්ද කියලා කිව්වොත් එහෙම අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී මේක වර්ග කරගත්ත වර්ග දෙකකට. මොකක්ද? අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. ඇයි අපි අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා දෙකකට වර්ග කරගත්තේ? අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ පාලනයට ගොඩක් නතු පාලනය කරන්න පුළුවන් පරිසරය. ඒක ඇතුළේ ඉන්නේ කවුද? පුද්ගලයෝ ගත්තොත් එහෙම ව්‍යාපාරයක, ඒ කියන්නේ මේ භෞතික පරිසරය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන ඊට වඩා පුළුල් තේරුමක් තියෙන පරිසරය. ඒකේ සාධක තමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න පාර්ශ්වකරුවන් තමයි ව්‍යාපාරයේ හිමිකරුවන්, සේවකයන් සහ කළමනාකරුවන් කියන පාර්ශ්වකරුවන් තුන. ඊට අමතරව මේකේ තියෙන්න පුළුවන් වෙනත් සාධක. ඒ කියන්නේ කළමනාකරුවන්ගේ දැනුම, අයිතිකරුවන්ගේ දැනුම, අපි ව්‍යාපාරයේ භාවිතා කරන තාක්ෂණය, අපිට ප්‍රාග්ධනය තියනවාද අවශ්‍ය? එහෙම නැත්නම් අපිට බැංකුවකින් ගන්න පුළුවන් ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් පහසුකම් තියනවාද? උකස් කරන්න මොන හරි දේපල තියනවාද? මේ වගේ අභ්‍යන්තර පරිසරයේ අපේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන පුළුවන් ශක්තියින් සහ අපි දුර්වල තැන් තියෙන්න පුළුවන්. අපේ සේවකයෝ පුහුණු වෙලා නැත්නම්, උසස් තාක්ෂණේ නැත්නම් ඒක දුර්වලතාවයක්. ඒවා අපි හදා ගන්න ඕනේ. ඒවා හදා ගන්න පුළුවන්. අපිට පුහුණු වෙන්න පුළුවන්. විදේශීය තාක්ෂණය අපිට ලබා ගන්න අවශ්‍ය පාර්ශ්වකරුවන් එක්ක සම්බන්ධතාවයන් නැති කර ගන්න පුළුවන්. මේ වගේ දේවල් පුළුවන්. අපිට ප්‍රමිති ආයතනත් එක්ක ගිහිල්ලා අපේ භාණ්ඩවල ගුණත්වය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්. බාහිර පරිසරය ගත්තොත් එහෙම ව්‍යාපාරයට පාලනය කරන්න ගොඩක් අමාරුයි. හැබැයි බාහිර පරිසරයේ තියෙන දේවල් වෙනස්කම් අපි අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට තමයි අපිට ව්‍යාපාරයට පුළුවන් තරම් මේවා පාලනය කරගෙන අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරමින් ව්‍යාපාරයට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ඒක ඇතුලේ ඉන්නේ කවුද? ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, රජය, සැපයුම්කරුවන්, ප්‍රජාව, අනාගත ආයෝජකයන්, මූල්‍ය ආයතන වගේ ආයතන බාහිර පරිසරයේ තියෙන පාර්ශ්වකරුවන්. ඒ වගේම සාධක තියෙනවා. ආර්ථික පරිසරය, දේශපාලන, නෛතික පරිසරයේ සිදුවෙන වෙනස්කම්. හොඳයි. අපි නම් මේකේ මොකද්ද කිව්වේ? ව්‍යාපාර පරිසරයේ පැනනගින ප්‍රවණතා නිසා නව ව්‍යාපාර අවස්ථා උදා වේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැක්කා අර පහුගිය කොවිඩ් වසංගතයේ කාලේ අපිට ව්‍යාපාර ආයතන වලට, වෙළඳ ආයතන වලට භාණ්ඩ විකුණන්න බැරි වුණා. නමුත් ඒ පරිසරයේම මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නා මොනවද? මේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ හා සේවාවන් සම්පාදනය කරන්න. එහෙම නේද? ඉතින් ඒ වගේ ඒ පරිසරයත් එක්ක අනුගත වෙලා අපිට ව්‍යාපාර වලට යම් යම් වෙනස් කරමින්, තමා ව්‍යාපාර කරන ආකාරය වෙනස් කරමින් අපිට ඒක අවස්ථාවක් කරගෙන අපේ ව්‍යාපාරය දිනු කරන්න අපිට අවස්ථාවන් උදා වෙනවා. ඒක හන්ද තමයි අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්නේ සත්‍ය ප්‍රකාශයක් කියලා. සත්‍යය. හොඳයි. දෙවෙනි ප්‍රකාශය. ගනුදෙනුකරුවන් ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට අයත් කියන එක. එතන මම මුලින් සඳහන් කරා මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ පාර්ශ්වකරුවන් ඉන්නවා කියලා. පාර්ශ්වකරුවන් තුනක්. කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවන්, ඒ වගේම සේවකයන් සහ කළමනාකරුවන්. ඔය කියන පාර්ශ්වකරුවන් තුන පමණයි අපිට අභ්‍යන්තර පරිසරයේ දක්නට ලැබෙන්නේ. ඒක නිසා ගනුදෙනුකරු අපිට හමු වෙන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ. ඒක නිසා මේක අසත්‍යයි කියලා අපි කියනවා. හොඳයි. තුන්වෙනි ප්‍රකාශය. තරගකරුවන්ගේ නිෂ්පාදිතවල මිල ව්‍යාපාරවලට බලපෑමක් ඇති කරයි. ඔබලා මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙනවා. කවුද තරගකරුවෝ කියලා කියන්නේ? අපි ඉදිරිපත් කරන භාණ්ඩය එහෙම නැත්නම් සේවාව හා සමාන වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන තවත් වෙළඳ ආයතනයක්. එතකොට ඕන් තීරණය කරන මිල අපේ ව්‍යාපාරයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද අපි කරන්නේ
ඒ වගේ භාණ්ඩයක් අපි කැමති මිලකට අඩු මිලකට හෝ වැඩි විනකට අපි දීලා අපි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒතර ඔවුන්ගේ මිල තීරණය කරොත් ඇයි අපට බලපෑමක් ඇති වෙනවද? ඇත්තටම ඇති වෙනවා. ඒක මම මේ විදිහට පැහැදිලි කරන්න. මොකද අපි ඉලක්කගත කරන පාරිභෝගිකයා එහෙම නැත්නම් මේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාව භුක්ති විඳින පුද්ගලයා එයා ඉන්නේ පොදුවේ අපි දෙගොල්ලටම පොදුයි. එතකොට ඔහුගේ තීරණය මත තමයි ඔහු කාගේ භාණ්ඩයද මිලදී ගන්නේ කියන එක තීරණය වෙන්නේ. සමහර වෙලාවට ඔහු අපේ භාණ්ඩයත් මිලදී අරගෙන ඔවුන්ගේ භාණ්ඩයක් ටිකක් අරගන්න පුළුවන්. ඒ වගේ පාරිභෝගිකයොත් ඉන්නවා. තවත් සමහර පාරිභෝගිකයෝ ඉන්නවා මිල අඩුයි නම් ගුණත්වයේ එක හා සමාන නම් ඔවුන් අර මිල අඩු භාණ්ඩය මිලදී ගැනීමට පෙළඹෙනවා. එතකොට මේ ගණදෙනුකරුවන්ගේ අර ක්‍රය ශක්තිය, ඒ කියන්නේ මුදල් වියදම් කිරීමේ බලයත් තියෙන පව එකත් බලපානවා ඔහු කුමන භාණ්ඩයක්ද මිලදී ගන්නේ කියන එක තීරණය කරන්න. ඉතින් මේ භාණ්ඩ මිලදී ගැනීම සාධක ගණනාවක් මත ක්‍රියා තීරණය වෙන දෙයක්. ඒක නිසා මේ එකම වෙළඳපළකට තරඟ කරන විවිධ ආයතන තියෙනකොට අපි අනෙකුත් තරඟකරුවන්ගේ මිල ප්‍රතිපත්ති, ගුණ ප්‍රතිපත්ති මේ සියලු කරුණු කාරණා පිළිබඳව අපි ඉතාමත් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ඒක නිසා අපිට සමහර වෙලාවට පුළුවන් ගුණත්වයෙන් අඩු ඒ භාණ්ඩ ඉල්ලන පාරිභෝගිකයන් ඉලක්ක කරගෙනත් අපිට නිෂ්පාදන අපිට වෙනස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. නිෂ්පාදන රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන් මිල විවිධ මිල යටතේ දෙන. ඉතින් ඒ වගේ අපිට උපක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න තරඟකරුවෙක් මිල අඩුවට ගුණත්වයේ සමාන භාණ්ඩයක් දෙනවා නම් ඔහුට ඒ තරඟකරුව අපේ ව්‍යාපාරයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක මොකද්ද වෙන්නේ? තරඟකරුවන්ගේ නිෂ්පාදනවල මිල ව්‍යාපාරවලට බලපෑමක් ඇති කරයි කියන ප්‍රකාශයත් එක්ක අපි සත්‍ය ප්‍රකාශයක් විදිහට එකඟ වෙනවා. හතරවෙනි ප්‍රකාශය. අතීතයේදී ගිණුම් සටහන් තොරතුරු පද්ධති භාවිතා කර පවත්වාගෙන ගොස් ඇත. අතීතයේදී එහෙම නේද? අතීතේ කාලයේදී මේ ගිණුම්කරණය කියන එක මෙච්චර දියුණු අවධියක තිබ්බේ නැහැ. මේ නූතන යුගයේ තමයි අපි මේ පරිගණකගත ගිණුම් පද්ධති ක්‍රමවලට අපි යොමු වෙලා තියෙන්නේ. අපි අතීතයේදී ඇත්තටම දැක්කා මේ ද්විත්ත සටහන් විදිහට ගිණුම් ලියන ගිණුම් පොත්පත්. මහා විශාල ලෙජරයක් අපි ව්‍යාපාර ආයතනයේ තියෙන ඒකේ සියලු ගිණුම් අපි අතින් ලියනවා. මැනුවල් ක්‍රමයට මූලික පොත් වෙන වෙනම පොත් තියෙනවා. අභාග්‍යයකට අද වගේ මේ දියුණු යුගයක අපිට මේ බොහෝ ව්‍යාපාර අපි මේ වගේ අර අතීතයේදී අනුගමනය කරපු ඒ ගිණුම් ක්‍රම ගිණුම් කරන ක්‍රියාවලිය අද ක්‍රියාත්මක කරනවා දකින්නේ නැහැ. හැබැයි මේ ගිණුම් කරන සංකල්ප භාවිතයේ කිසිම වෙනසක් නැහැ. නමුත් එකම වෙනස තමයි තාක්ෂණයේ භාවිතා කරලා අපි පරිගණක මෘදුකාංග අද බිහි කරලා තියෙනවා. ඒක නිසා මේ පරිගණක මෘදුකාංග මගින් වඩාත් විශ්වාසදායී විදිහට විශාල දත්ත සංඛ්‍යාවක් භාවිතා කරමින් අපිට මේ ගිණුම් කරන තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව වඩාත් නිවැරදිව කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. කෙටි කාලයක් තුල කාර්යක්ෂමව සහ නිවැරදිතාවයේ උසස් විදිහට මේ දේවල් කරන්න. හැබැයි මේවට තර්ජන තියෙනවා. මේ වගේ ගිණුම් කරන පද්ධති වලට ඇටැක් කරන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඒවටත් පිළියම් අපිට යොදන්න පුළුවන්. ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් අපි මේ ගිණුම් සටහන් තොරතුරු පද්ධතිය අපිට හමු වෙන්නේ අතීතයේදී නෙමෙයි. ඒක නිසා අපි මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් කියලා අපි නම් කරනවා. අසත්‍ය. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. දෙවෙනි කොටස.
ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් අතර වෙනස්කම් දෙකක් අපිට දක්වන්න. කවුද ගනුදෙනුකරු කියලා කියන්නේ? ගනුදෙනුකරුවන් යනු ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවන් මිලයට ගන්නා පාර්ශවය. මිලයට ගන්නා. අපි නිෂ්පාදනය කරන භාණ්ඩ තමයි වුන් අපේ ව්‍යාපාරයෙන් ගන්න. ඒ වගේම මිලයට ගන්නා පාර්ශවය. ඒ ගනුදෙනුකරුවෝ. සැපයුම්කරුවන් භාණ්ඩ එහෙම නැත්නම් සේවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය යෙදවුම් අමුද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය වගේ දේවල්. අමුද්‍රව්‍ය ප්‍රවාහන යනාදී අවශ්‍ය යෙදවුම් සම්පාදනය කරන අය. සම්පාදනය කරන පාර්ශවය. එතකොට මේ අපි එක පළවෙනි වෙනස. එක. දෙවෙනි එක අපේ ගනුදෙනුකරුවන් අපිට මුදල් ගෙවනවා. නේද? ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට ආදායම් උපදවයි. ඒ වගේම සැපයුම්කරුවන් සඳහා ව්‍යාපාරය විසින් පිරිවැය, ඒ කියන්නේ වියදම් කියන එක, පිරිවැය දරමින් යෙදවුම් මිලයට ගනී. ක්‍රම දෙකක්. අපේ ගනුදෙනුකරුවන් නිසා අපේ විකුණුම් ආදායම් ඉහළ යනවා. මේ සැපයුම්කරුවන් නිසා අපේ වියදම් එහෙම නැත්නම් භාණ්ඩ පිරිවැය අපේ ඉහළ යනවා. ඒ සඳහා ව්‍යාපාරයේ තියෙන මූල්‍ය සම්පත් ඕන්ට ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක අපේ වෙනසක්. හොඳයි. අපි බලමු ඊළඟ කොටස. විදේශ විනිමය අනුපාතය යන්න හඳුන්වා ජපානයේ හා මහා බ්‍රිතාන්‍යයේ භාවිතා කරන මුදල් ඒකකය පෙන්වන්න. විදේශ විනිමය අනුපාතය. මොනවාද විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා foreign exchange කියලා. මතක තියාගන්න වචනේ foreign exchange.
එක්ස්චේන්ජ් කියන්නේ හුවමාරු. ෆොරීන් කියලා කියන්නේ විදේශ. ෆොරීන් එක්ස්චේන්ජ්. විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය. විනිමය කියලා කියන්නේ මොනවද? මේකේ තේරුම මේ කරන්සි, ඉංග්‍රීසියෙන් කරන්සි කියලා කියන හැම නැත්තම් විවිධ මුදල් ඒකක. විවිධ මුදල් ඒකක. හරි. එතන මේක සම්බන්ධ වෙන්නේ කොතනදද? අපේ අන්තර්ජාතික වෙළඳාමේදී. ජාත්‍යන්තර වෙළඳාමේදී තමයි මේ විදේශ මුදල් හුවමාරුව වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා අපේ රටේ ගත්තොත් එහෙම රටේ භාණ්ඩ මිල කරන ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ භාවිතා වෙන මුදල් ඒකකය තමයි රුපියල් කියන එක උදාහරණයක් විදිහට. ඒ වගේම ඉන්දියාවෙත් තියෙනවා ඔවුන්ගේ රටේ භාවිතා කරන මුදල් ඒකකයක්. ඒකට කියන්නේ ඉන්දියානු රුපියල් කියලා. එතකොට මේ භාණ්ඩයක මිල ගත්තයින් පස්සේ අපිට ඒක සමානත්වයක් දාගන්න පුළුවන්ද ඉන්දිය රුපියලකුයි ලංකාවේ රුපියලකුයි එකම වටිනාකමක් තියෙනවා කියලා. එහෙම සමානත්වයක් අපිට ආරෝපණය කරන්න බෑ. අපි දන්නවා ඉන්දිය රුපියල අපේ රුපියලට වඩා ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා. ඉන්දිය රුපියලක් ගන්න අපේ රුපියල් රාශියක් අපිට දෙන්න සිද්ධ වෙනවා. ඒ භාණ්ඩයක් මිලදී ගන්න නම්. ඉන්දියාවේ රුපියලක් වටිනා භාණ්ඩයක් අපේ රුපියලක් දීලා අපිට මිලදී ගන්න බෑ. රුපියල කියන නම සමාන වූ පමණින්. ඒක නිසා ඒ රටක් ඇතුලේ භාවිතා වෙන මුදල් ඒකකයේ තියෙන වටිනාකමක්, ඒකේ මිලදී ගැනීමේ ශක්තියක් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියන එක ඒක තීරණය වෙන්නේ ඒ රටේ තියෙන මිල මට්ටම් සහ මුදල් ඒකකයත් එක්ක. නමුත් අපි ජාත්‍යන්තර නිෂ්පාදනයක් අපි මිලදී ගන්න යන විට අපිට ඒ ජාත්‍යන්තර භාණ්ඩයක් ඒ දේශීය මුදල් වලින් කොච්චර වටිනවද කියන එක තීරණය කරන්න අපිට සම්බන්ධ වෙන තවත් ඒකකයක් තමයි ඒ ජාත්‍යන්තර නිෂ්පාදන වල මිල තීරණය කරලා තියෙන්නේ එම රටවල් වල භාවිතා වන මුදල් ඒකක වලින්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් වලින් තමයි ඒ මිල සමහර වෙලාවට තීරණය වෙලා තියෙන්නේ. ඒක නිසා ඇමරිකානු ඩොලර් 5ක් වටිනා භාණ්ඩයක් අපි රුපියල් දීලා මිලදී ගන්නවා නම් අපි ඒකට රුපියල් කීයක් ගෙවන්න ඕනද කියන ගැටලුව අපිට පැනනගිනවා. ඒක නිසා මේ අන්තර්ජාතික වෙළඳාමේදී ගෙවීම් වලදී එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් හා හුවමාරු විය යුතු අනුපාතය, ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? විදේශ විනිමය අනුපාතය කියලා. ඒ අනුව තමයි අපි කොපමණ මුදලක් ගෙවිය යුතුද කියන තීරණයට එන්නේ. එහෙනම් විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ සරලවම රටවල් දෙකක් අතර භාවිතා වන වෙනස් වූ මුදල් ඒකක හුවමාරු වන අනුපාතය තමයි විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. රටවල් දෙකක් අතර භාවිතා වන වෙනස් වූ මුදල් ඒකක හුවමාරු වන අනුපාතයට අපි කියනවා විදේශ විනිමය අනුපාතය කියලා. හොඳයි. අපි බලමු 4 වෙනි කොටස. ව්‍යාපාරයක ශක්තියින් දෙකක් දක්වන්න. මොනවද මේ ශක්තියින් කියලා කියන්නේ? strengths. ව්‍යාපාරික ශක්ති කියන මේ සාධකය අපි හඳුනගන්නේ, අපි කලිනුත් කතා කරා ව්‍යාපාරික පරිසර අධ්‍යයනයේ.
ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන වටපිටාව ඒකට තමයි ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ භෞතිකව S2ට දකින ඒ පරිසරයම නෙමෙයි අපි මේ ව්‍යාපාරික පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක ඊට වඩා පුළුල් වූ තේරුමක් තියෙන දෙයක්. ඒතර ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට ව්‍යාපාරයක් පිහිටුවීමේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න යම් යම් කාර්ය කිරීමේ ක්‍රියාවලියක් තමයි ව්‍යාපාරයක් සිද්ධ කරගෙන යන්නේ. තීරණ ගන්නවා, භාණ්ඩ විකුණනවා, නව්‍යතා සම්පාදනය කරනවා. මේ වගේ විවිධාකාරයේ දේවල් සිද්ධ වෙනවා ව්‍යාපාරික ආයතනයක් තුල. එතකොට මේ ව්‍යාපාරික මේ සිදුවන විවිධාකාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල කරන්න පුළුවන් පාර්ශවකරුවන් ඉන්නවා. මිනිස්සු, ඒ කියන්නේ එයින් අපි අදහස් කරන්නේ මිනිසුන්. මිනිස් කොට්ටාස ඉන්නවා. ඒකලට අපි කියනවා ඒ කියන්නේ පණ ඇති පාර්ශවකරුවන්. පාර්ශවකරුවන් සහ තවත් සාධක සහ බලවේග තියෙනවා. ඒවා මිනිස්සු නෙමෙයි. මිනිස් නොවන යම් යම් සාධක සහ ක්‍රියාත්මක වන බලවේග තියෙනවා. ඒ බලවේග තමයි ඔය ආර්ථික, දේශපාලනික, නීතිමය ඒවා දීලා තියෙන කොන්දේසි ඒවට අපි කියනවා බලවේග කියලා. ඒකට ඒවටත් යටත්ව තමයි අපි කතා කරන්නේ. අපි වැඩ කරන්න ඕනේ. කිව්වොත් එහෙම ඇඳිරි නීතිය දැම්මොත් එහෙම අපිට ව්‍යාපාරේ වහලා දාන්න සිද්ධ වෙනවා ඇඳිරි නීති කාලය තුල. බලවේගයක්. නීතිමය බලවේගයක් නේද? එතකොට මේවා ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඔබටත් මටත් ඒක හොඳින්ම වැටහෙන කාරණයක්. එතකොට මේ එමනම් ව්‍යාපාර පරිසරය කියන්නේ ඒක. පාර්ශවකරුවන් සහ බලවේග. එතකොට අපි මේවා හඳුනා ගන්න ඕන. මේවා හඳුනා ගන්න ඕන. නිරන්තරයෙන්ම ව්‍යාපාරයේ පරිසරය පිළිබඳ අපි අවබෝධයකින් සහ අවධානයකින් ඉන්න ඕන. පරිසරය කියලා කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕන. ඒ වගේම අපේ අවධානය ඇටෙන්ෂන් එක තියෙන්න ඕන. ඇයි මේවා වල සිදුවන මේ සූක්ෂම වෙනස්කම් ඇතැම් වෙලාවල් වල අපෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. මේ දේවල් හොයාගත්තේ නැත්නම් ඒ අවස්ථාවේදී අපි ව්‍යාපාරයේ තීරණයක් ගත්තේ නැත්නම් වෙනසක් ප්‍රතිචාරයක් දැක්වේ නැත්නම් ව්‍යාපාරයක් විදිහට අපිට අසාර්ථක වෙන්න සිද්ධ වෙනවා. අපි දැනගත්තොත් අපිට තව මාස දෙකකින් අපේ පිටරටින් ආනයනය කරන්න ඕන අමුද්‍රව්‍ය වල මිල විශාල වශයෙන් ඉහළ යන්න පුළුවන් තත්ත්වයක්, යුද්ධයක් ඇති වෙනවා කියලා දැනගත්තොත් එහෙම අපි වහාම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ ප්‍රවණතාවය හඳුනා ගනිමින් මේ අමුද්‍රව්‍ය ටික ඉක්මනට අපිට ආනයනය කරන්න ඕන වැඩපිළිවෙලක් අපිට යොදන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ ව්‍යාපාරයක ඒ පරිසරය අධ්‍යයනය කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ පරිසරයේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපාන සාධක සහ බලවේග මොනවද කියලා. ඉතින් ඒ ව්‍යාපාරයක අපි තවදුරටත් මේවා වටහා ගැනීම සඳහා ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා කොටස් දෙකකට වෙන් කරලා තමයි මේ සාධක අපි අධ්‍යයනය කරන්නේ. ඒක නිසා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමේදී අපි දන්නවා ඒකේ ඉන්න පාර්ශවකරුවන්, අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්, ඒ වගේම අභ්‍යන්තර පරිසරයේ තියෙන වෙනත් බලපෑම් සාධක මොනවද කියලා. එතකොට ඒ හම්බෙන එක සාධකයක් තමයි මේ ව්‍යාපාරයක තියෙන ශක්තියින් කියන එක. ව්‍යාපාරයක තියෙන ශක්තියින්, ව්‍යාපාරයට ශක්තියක් කියලා කියන්නේ යහපත් දෙයක්. යහපත් දෙයක් තියෙනවා නම් ඒ යහපත් දේ ඒක අපිට තියෙන වාසියක් නිසා අපේ ව්‍යාපාරික වාසිය පිණිස අපි ඒක උපරිම ආයුරෙන් ප්‍රයෝජනට ගන්න ඕන, භාවිතයට ගන්න ඕන. ශක්තියක් තියෙනවා. එහෙමනම් ඒවා වාසිය ගන්න නම් අපි ඒ ශක්තියින් අපි හඳුනා ගන්න ඕන. ව්‍යාපාර ශක්තිය. එහෙමනම් ව්‍යාපාරයක මේ සූක්ෂම පරිසර අධ්‍යයනයේදී අපිට හොයාගන්න පුළුවන් ව්‍යාපාර ශක්තියින් මොනවද? ව්‍යාපාරය. අපි ගත්තොත් එහෙම අයිතිකරුගන්ගේ
අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය. එහෙම නැත්නම් ප්‍රාග්ධන ශක්තිය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ඕන තරම් තියනවා නම් අපිට බැංකු ණය ගන්න ඕනේ පොලී ගෙවමින් වැඩි පිරිවැයක් වෙලමින්. අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය දෙකක් තමයි ලියන්න කියන්නේ. ඊට පස්සේ හිමිකරුවන්ගේ සහ හිමිකරුවන්ගේ සේවකයන්ගේ දැනුම පළපුරුද්ද. අයිතිකරුවන්ගේ පළපුරුද්දක් තියෙනවා නම් මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුල, එහෙම නැත්නම් සේවකයන්ගේ දැනුම වැඩි නම්, අත්දැකීම් වැඩි නම්, ඒක ව්‍යාපාරයට ශක්තියක්. ව්‍යාපාරය තුල භාවිතා වන තාක්ෂණය, ඒකත් අපිට ගන්න පුළුවන් නේද? ව්‍යාපාරික තාක්ෂණය, උසස් තාක්ෂණයක් භාවිතා කරනවා නම් ඒක ව්‍යාපාරයට ශක්තියක්. ඉතින් මේ ආකාරයෙන් අපිට ඊට පස්සේ සේවකයන්ගේ කැපවීම, අපිට ඉන්නවා තෘප්තිමත් කැපවීමෙන් වැඩ කරන සේවකයන් රාශියක් ඉන්නවා. එතකොට ඔවුන් හැම විටම ව්‍යාපාරයේ නිෂ්පාදිත ධාරිතාවය වැඩි දියුණු කරන්න, ආයතනයේ ප්‍රතිරූපයේ සමාජයේ වර්ධනය කරන්න පුළුවන් විදිහට උපරිම දායකත්වයක් ලබා දෙනවා නම් ඒක ව්‍යාපාරයට ශක්තියක්. ඒ වගේ අපිට දෙන්නන්න කියලා තියෙන ශක්ති දෙකක් විතරයි. අපි ශක්තියින් ගොඩක් කතා කරා, දෙකකට වඩා. හොඳයි, එහෙමනම් අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒකේ අපිට ප්‍රකාශ කීපයක් ලැබෙනවා. අපෙන් අපේක්ෂා කරන්නේ සත්‍යද අසත්‍යද කියන එක දක්වන්න. හොඳයි. අපි බලමු මොකක්ද පළවෙනි ප්‍රකාශය කියලා. ව්‍යාපාර සඳහා අරමුදල් යොදවමින් අවදානම් භාර ගන්නා පුද්ගලයන් කළමනාකරුවන් වේ. ඔව්. අපි බලමු නැවත වතාවක් කියලා. ව්‍යාපාර සඳහා අරමුදල් යොදවමින් අවදානම් භාර ගන්නා පුද්ගලයන් කළමනාකරුවන් වේ. මොකක්ද ඔබේ අදහස? මේ ප්‍රකාශයේ අසත්‍ය ප්‍රකාශයක්. හේතුව අපි කොහොමද ඒක තීරණය කරන්නේ? මේක කියනවා ව්‍යාපාර සඳහා අරමුදල් සම්පාදනය කරනවා. අරමුදල් සම්පාදනය කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනයේ සම්පාදනය. එතකොට කළමනාකරුවන් කියන්නේ ව්‍යාපාරයේ කුමන භූමිකාවක් රඟපාන පුද්ගලයන්. කුමන භූමිකාවක් කරගෙන යන පුද්ගලයන්. අපි දන්නවා ව්‍යාපාරයට අරමුදල් සම්පාදනය කරන්නේ මූලික වශයෙන් පාර්ශ්ව දෙකක් ඉන්නවා. ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් ව්‍යාපාරයට අරමුදල් සම්පාදනය කරන ව්‍යාපාරයේ හිමිකරුවන්. ඔවුන්ගේ අරමුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවක අපි දන්නවා අපි යොමු වෙනවා බාහිර ණය ආකාරයෙන් අපිට අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන් පාර්ශ්වකරුවන් වෙත. ඔවුන්ට කියනවා අපි ණය ප්‍රාග්ධනය සපයන පුද්ගලයන් විදිහට. කෙටි කාලීනව අපිට හමු වෙන ණය හිමියොත්, දිගු කාලීන ණය විදිහට අපිට අරමුදල් සම්පාදනය කරන බැංකු ආයතන වගේ පාර්ශ්වකරුවන් අපිට හමු වන්නේ මෙන්න මේ ණය ප්‍රාග්ධන, එහෙම නැත්නම් ණය අරමුදල් සම්පාදනය කරන කාණ්ඩ යටතේ. ඉතින් අපි එහෙමනම් දන්නවා ව්‍යාපාරයට අරමුදල් සම්පාදනය කරන එක පාර්ශ්වයක් තමයි ව්‍යාපාරයේ හිමිකරුවන්. ඉතින් ව්‍යාපාරයේ හිමිකරුවන් කියලා එක්වරම අපිට මේක පිළිතුරු ලියන්න බෑ. තවදුරටත් මේක විශ්ලේෂණය කරන්න අවශ්‍යයි. ඒ නිසා කියනවා අරමුදල් යොදවමින් අවදානම බාර ගන්නා පුද්ගලයා. අරමුදල් සම්පාදනයත් කරනවා, අවදානමත් බාර ගන්න ඕන. මේකේ තේරුම මම ඔයගලන්ට හොඳින්ම වටහා ගන්න උදාහරණයක් දෙන්නම්. අපි ගත්තොත් එම බැංකු ණයක්. බැංකු ණයක් කවුද සපයන්නේ? බැංකු ආයතනයක්. ඒතර බැංකු ආයතනයක් බැංකු ණයක් දුන්නයින් පස්සේ බැංකු ආයතනයේ අවදානම බාර ගන්නවද?
අවදානම බාරගන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම අවදානම බාරගන්නවා නම් මාස්පතා මේ බැංකු ණය ගෙවන්නම අවශ්‍ය නැහැ. ගෙවන්නම අවශ්‍ය නැහැ. අපිට සල්ලි තිබ්බොත් අපි ගෙවනවා. එහෙම නැත්තම් නැහැ. එහෙම නෙමෙයි. බැංකු ආයතනයක් බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කොහොම වුණත් කමන්නේ අපේ පොලිය ගෙවන්නත් ඕන, මූලික මුදල ගෙවන්නත් ඕන කියලා. ඔවුන් සූදානම් නැහැ ඉතින් එහාට යන්න මේ ව්‍යාපාරය ලාභ ලැබුවත් අලාභ ලැබුවත් ඒ වගේ කරුණු කාරණා බැංකුවට අදාළ නැහැ. බැංකුව කියන්නේ අනිවාර්යෙන්ම මේ මුදල් පොරොන්දු වෙච්ච විදිහට ගිවිසුමේ ගෙවීම සිදු කරන්න ඕන කියලා. එහෙමනම් මේ ණය සපයන කිසිම පුද්ගලයෙක් ව්‍යාපාරයේ අවදානම බාරගන්නේ නැහැ. අවදානමත් බාර ගන්නවා අරමුදලුත් යොදවනවා. ඒක කරන්නේ කවුරුන්ද? කලමනාකරුවන් නොවේ. එහෙමනම් එහෙම කරන්නේ කවුද? ව්‍යාපාරයේ සැබෑ අයිතිකරුවන් හිමිකරුවන් තමයි ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරලා ඒ ආයෝජනය කළ මුදලේ අවදානම හිස මත තියාගෙන ඉන්නේ. ඒ මුදල ඔවුන්ට අලාභ දිගින් දිගටම ව්‍යාපාරයේ අලාභ ලැබෙන තත්වයකට ආවොත් ඔවුන්ට ආයෝජනය කළ මුදල පවා නොලැබෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ව්‍යාපාරික අවදානම බාර ගන්නවා කියන්නේ. එහෙමනම් මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. පළවෙනි ප්‍රකාශය අසත්‍ය. හොඳයි. අපි දැන් බලමු එහෙමනම් දෙවන ප්‍රකාශය මොකක්ද කියලා. රාජ්‍ය සංස්ථා ලාභ අරමුණෙන් පවත්වාගෙන යනු ලබයි. ඒකත් අසත්‍ය ප්‍රකාශයක්. අසත්‍ය ප්‍රකාශයක්. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා මේ රාජ්‍ය සංස්ථාවල සම්පූර්ණයෙන්ම මේකේ ආයෝජනය කරන්නේ රජයේ විසින් ලියාපදිංචි කරලා රජය තමයි අරමුදල් සම්පාදනය කරන්නේ. ඒක නිසා මේ රාජ්‍ය සංස්ථා අපට ලැබෙන බොහෝ රාජ්‍ය සංස්ථාවල මේ ලාභ ඉපීම ඒකේ කොටසක් විදිහට තිබුණත් ඔවුන්ගේ එකම අරමුණ ලාභ ලැබීම නෙවෙයි. ඔවුන්ගේ අරමුණ සමාජ සුබසාධ. ඒක නිසා අපි දන්නවා මේ රාජ්‍ය සංස්ථාවලින් ඉතාමත් සාධාරණ මිල ප්‍රතිපත්තියක් යටතේ තමයි අපිට භාණ්ඩ හා සේවාවන් ලැබෙන්නේ. ඒ වගේම ඔවුන් සමාජ සුබසාධන රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමේ අරමුණෙන් හැකිතාක් දුරට සාධාරණ මිල ප්‍රතිපත්ති අනුගමනය කරමින් තමයි මේ තමාගේ කාර්යභාරය එහෙම නැත්නම් මේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ. ඒක නිසා අපි ඒ ප්‍රකාශයත් අපි අසත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුන්වනවා. තුන්වෙනි ප්‍රකාශය. හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාව හවුල් ගිවිසුමක්. හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාව හවුල් ගිවිසුමක්. ඒක සත්‍ය ප්‍රකාශයක්. අපි දන්නවා හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගලයන් එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න ව්‍යාපාර සංවිධාන විශේෂයක්. 1:20 අතර ප්‍රමාණයක් ඉන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයට අයිතිකරුවෝ රාශියක් ඉන්නවා. ඉතින් මේ අයිතිකරුවෝ රාශියක් ඉන්නකොට සිදුවෙන්න පුළුවන් එක කාරණයක් තමයි විවිධාකාරයේ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි හවුල් ව්‍යාපාර සංවිධානයක තියෙන අවාසියක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හවුල් ව්‍යාපාරයකට මේ වගේ විවිධ මත ගැටුම් අපිට අවම කරගන්න අවශ්‍ය නම් ඒකට වඩාත් යෝග්‍ය ක්‍රමය තමයි ගිවිසුමක් ඇතුව මේ කටයුතු පවත්වාගෙන යෑම. එතන හවුල් ඒකට අපි කියනවා හවුල් ගිවිසුමක් කියලා. මොකද මේ ගිවිසුම අදාළ වන්නේ ව්‍යාපාරයට සම්බන්ධිත හවුල්කරුවන්ට නිසා. ඔවුන්ගේ පරිපාලන කටයුතු, ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නා ආකාරය යනාදී විවිධ කාරණා තමයි මේ හවුල් ගිවිසුමක අපි අන්තර්ගත කරලා ඒ අනුව හවුල් ව්‍යාපාරයේ කටයුතු කරමින්
මතභේදයකින් තොරව අපි හවුල් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට පහසුකම් සලසනවා. ඉතින් මේ හවුල් ගිවිසුම කියන එක අපි දන්නවා ඒක ලිඛිත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංගියෙන් වෙන්න පුළුවන්, එකඟතාවයෙන් වෙන්න පුළුවන්, ලිඛිතව නැතුව මේක විවිධාකාර වෙන්න පුළුවන්. හොඳයි. සත්‍ය ප්‍රකාශය හවුල් කරන අතර ඇති කරගන්න එකඟතාවයට අපි කියනවා හවුල් පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් කියලා. හතරවෙනි ප්‍රකාශය. කේවල ස්වාමි ව්‍යාපාරවල හිමිකරුවන්ට තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැතලු. මොකද්ද? ඒක සත්‍ය ප්‍රකාශයක්ද අසත්‍ය ප්‍රකාශයක්ද? අසත්‍ය ප්‍රකාශයක්. ඇයි? කේවල ස්වාමී කියලා කියන්නේ එක්කෙනයි ඉන්නේ. එක්කෙනෙක් පමණක් අයිතිකරුවන් සිටින ව්‍යාපාර විශේෂයකට තමයි අපි කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා. එතන මේ කේවල ස්වාමි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ එක්තරා වාසියක් තමයි මේ තීරණ ගැනීමේ නිදහස උපරිම ආකාරයෙන් භුක්ති විඳින්න. කාගෙන්වත් යැපෙන්න අවශ්‍ය නැහැ තීරණයක් ගන්නකොට. තමා තීරණය කරොත් අවදානම බාරගත්තොත් මේක තමයි හොඳ ක්‍රමවේදය කියලා ඒක නීත්‍යානුකූල දෙයක් නම් අපිට ඒ තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි මේ කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන වර්ගයක් වාසිදායක තත්ත්වයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් කාරණයක් විදිහට. එමනම් අපි ඒක තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැත කියලා තමයි මේක ප්‍රකාශ කරන්නේ. අපි ඒක අසත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනගන්න. අපි බලමු එවනම් හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මොකද කියන්නේ? අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාරය සටහනක් මගින් දක්වන්න. ව්‍යාපාරයේ අරමුණු අනුව කොහොමද ව්‍යාපාරයක් වර්ග කරන්නේ කියලා. හොඳයි. එතන මේ මොනවද ව්‍යාපාරික අරමුණු? අරමුණු අතරේ අපිට හම්බ වෙන ප්‍රධාන අරමුණු දෙකක් තමයි. එකක් තමයි ලාභාපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර සහ සමාජ සුබ සාධන අපේක්ෂාවන් පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර. එතකොට මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාරය. මෙන්න ව්‍යාපාර අරමුණු. ඒතර මොකද්ද අපිට වර්ග කරන්න පුළුවන්? පළවෙනි එක තමයි ලාභ අපේක්ෂිත ව්‍යාපාර සහ සමාජ සුබ සාධන ව්‍යාපාර. මේ පිළිතුර ප්‍රමාණවත් මේ ප්‍රශ්නේ අපිට යොමු වෙලා තියෙන ආකාරය අනුව. නම් එක්ක තියෙන්නේ අපේ ලාභය වැඩි කරගන්න ක්‍රියාත්මක වන ව්‍යාපාර සහ සමාජ සුබ සාධන ව්‍යාපාර. මේ දෙකම ව්‍යාපාර. නමුත් මේ පළවෙනි ව්‍යාපාර සංවිධානයට වඩා දෙවෙනි ව්‍යාපාර සංවිධානයේ අර ඒකේ ගනුදෙනුකරුවන්ට සුබ සාධනයේ පිණිස ඔවුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන ආයතන. මොවුන් ලාභ උපරිම කරගන්න ක්‍රියාත්මක වන අතර මේ වගේ ව්‍යාපාර ආයතන බොහෝ විට සාධාරණ කුඩා ලාභයක් තියාගෙන තමයි තමන්ගේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ ලාභාපේක්ෂිත ව්‍යාපාර අපිට රාජ්‍යාංශෙත් ලැබෙනවා දක්නට, ඒ වගේම පුද්ගලික අංශෙත් ලැබෙනවා. ඒ නිසා අපි අධ්‍යයනය කරලා තියෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍යාංශයේ ව්‍යාපාර. ඒ නිසා පුද්ගලික අංශය ගත්තොත් එහෙම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් වගේ ආයතන ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර. ඒ වගේම පෞද්ගලික අංශයේ තියෙන සමිති සමාගම්, සමුපකාර සමිති වගේ ව්‍යාපාර සංවිධාන වර්ග මේ සමාජ සුබ සාධන අපේක්ෂාවන්
මුදුන් කොටගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම රාජ්‍යාංශය ගත්තොත් එහෙම රාජ්‍යාංශෙත් ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර තියෙනවා. රාජ්‍ය සමාගම්. ඒ වගේම රාජ්‍යාංශයේ තියෙනවා සමාජ සුබ සාධන අපේක්ෂාවන් පෙරදරි කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර. රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, ඒ වගේම අමාත්‍යංශ වගේ ආයතන ක්‍රියාත්මක වන්නේ අන්න ඒ සමාජ සුබ සාධන අපේක්ෂාවන් පෙරදරි කරගෙන. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නට. තුන්වෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? සමුපකාර සමිති වල ලක්ෂණ දෙකක් දක්වන්න. සම්පකාර සමිති අපි දන්නවා. සම්පකාර සමිති කියලා කියන්නේ පෞද්ගලිකාංශයේ සමාජ සුබ සාධන අරමුණු පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඒතර මේකට බලපාන තියෙනවා 1972 සම්පකාර පන්ත මගින් තමයි මේකේ කටයුතු මේකට අවශ්‍ය ලියාපදිංචි කිරීම කටයුතු යනාදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ සම්පකාර සමිතිවල ලක්ෂණ දෙකක් තමයි අපෙන් අහන්නේ. ඒක නිසා අපි ලක්ෂණ කීපයක් අපි බලමු සාකච්ඡා කරලා. පළවෙනි එක තමයි අපේ තියෙන හොඳම විශිෂ්ටතම ලක්ෂණය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ඇයි අපි කියන්නේ සම්පකාර සමිතියක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා කියලා? මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ලක්ෂණය අපිට පෙන්눔 කරන්නේ මේ සම්පකාර සමිතියක පාලන කටයුතු සිද්ධ වෙන පරිපාලන ව්‍යුහයත් එක්ක. අපි දන්නවා සම්පකාර සමිතියක පරිපාලන කටයුතු ඒවා ක්‍රියාත්මක කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. එතකොට මේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙන්නේ කොහොමද? සමුපකාර සමිතික ප්‍රතිලාභීන් තමයි සමාජිකයන්. එතකොට සමාජිකයන් අතරින් තමයි මේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙන්නේ. සමාජිකයන්ගේ කැමැත්ත. ඉතින් සමාජිකයන්ගේ ඡන්දයෙන් කැමැත්තෙන් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් වෙලා ඒ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි පාලන කටයුතු කරන එකන්ද තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතිනවා කියලා සම්පකාර සමිතිය. ඊළඟ ලක්ෂණය තමයි ස්වේච්ඡා නැත්නම් විවෘත සමාජිකත්වය. ඒතර මොකද්ද ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය කියලා කියන්නේ? ඕනම පුද්ගලයෙකුට පුළුවන් සම්පකාර සමිතියක සමාජිකත්වය ලබා ගන්න. මේ මිනිස් අයිතිවාසිකම සුරක්ෂිත කරලා තියෙන්නේ. ඒ වගේම කැමැති වෙලාවක කිසිම බාධකයකින් තොරව සමාජිකත්වයෙන් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒක හන්දා තමයි අපි කියන්නේ ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි පොදු සාමූහික අයිතිය. සම්පකාර සමිතිය මගින් ඒකෙන් උපයා ගන්නා මොනවා හරි තියෙන සම්පත් වත්කම් වල හිමිකාරත්වයත් මේ සියලුම සමාජිකයන් අතරේ ප්‍රජාතන්ත්‍රවාදීව බෙදී යන නිසා තමයි අපි කියන්නේ සාමූහික අයිතිය. කිසියම් පුද්ගලයෙකුට වැඩි අයිතියක් මුක්ති විඳින්න බෑ. හැමෝම මේ හිමිකාරත්වයේ හම්බෙන්නේ ඒ සමාජිකයෙක් එක්කෙනෙකුට අයිතිය වෙන ඒ පොදුවේ හැමෝට සාධාරණ විදිහට සමාන විදිහට මේ සාමූහික අයිතිය බෙදී යනවා. හතරවෙනි එක තමයි පොදු අරමුණු වලින් යුක්ත වීම.
සම්පකාර සමිතිය මගින් ක්‍රියාත්මක වන ඕනම කටයුත්තක් සියලුම සමාජිකයන්ගේ යහපත උදෙසා ගන්නා තීන්දුව තීරණ මත තීරණය වෙනවා. ඒ හැරෙන්න පුද්ගලික ඒ කියන්නේ එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමක සුභසිද්ධිය සඳහා නෙමෙයි සියලුම කටයුතු සිද්ධ වෙන්නේ පොදුවේ සියලුම සමාජිකයන්ගේ පොදු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ සම්පකාර සමිතියක් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපිට අහන්නේ දෙකක් විතරක් ලියන්න අපි දැන් ඔන්න හතරක් විතර කරුණු කාරණා සාකච්ඡා කරා. හතරවෙනි කොටස. ව්‍යාපාරයක පරිමාණය තීරණය කිරීම සඳහා යොදා ගන්නා සාධක දෙකක් නම් කරන්න. පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීම අපිට ලැබෙන තවත් ව්‍යාපාර වර්ගීකරණ ක්‍රමයක්. ඒ කියන්නේ පරිමාණය කියලා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන ඒකේ විශාලත්වය වගේ හැඟීමක් තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. කුඩා ශුද්‍ර ව්‍යාපාර, එහෙම නැත්නම් කුඩා ව්‍යාපාර, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ඒ වගේ තියෙනවා. විවිධාකාරයේ වර්ගීකරණය කිරීම තියෙනවා. මේ ප්‍රශ්نين අහන්නේ දුවලා පුතාලා පරිමාණය තීරණය කරන්න. මේ ව්‍යාපාරයේ කුඩා ව්‍යාපාරයක්ද ලොකු ව්‍යාපාරයක්ද නැත්නම් මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්ද කියන තීරණය කරන නිර්ණායක සාධක කියලා කියන්නේ නිර්ණායක. කුමන නිර්ණායක ඔස්සේද අපි කුඩා එහෙම නැත්නම් මධ්‍ය විශාල කියලා තීරණය කරන්නේ. ඒ වගේ නිර්ණායක කීපයක් ගැන අපි අධ්‍යයනය කළා තියෙනවා. මොනවද? එකක් තමයි ප්‍රාග්ධන ප්‍රමාණය. විශාල ප්‍රාග්ධනයක් යන්නේ මහා පරිමාණ ව්‍යාපාරය. සේවක සංඛ්‍යාව. අපි දන්නවා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා 25ට වඩා අඩු සේවක සංඛ්‍යාවක් ඉන්න ව්‍යාපාර කුඩා ව්‍යාපාර කියලා. සේවක සංඛ්‍යාව තුන්වෙනි එක තමයි ආයතනයේ වෙළඳපොළ කොටස කුමන වෙළඳපොළක් සඳහා සේවය කරනවද? මුළු ලංකාවෙම ඉන්නේ අපේ වෙළඳපොළක්ද එහෙම නැත්නම් යම් ගම්වල නගරවල පමණක්ද මේ වෙළඳපොළ විහිදිලා තියෙන්නේ කියලා. වෙළඳපොළ කොටස හතරවෙනි එක තමයි භාවිත කරන බල ශක්ති ඒකක ප්‍රමාණය. ඒකත් සාධකයක් විදිහට පිළිගන්නවා ව්‍යාපාරයක විශාලත්වය එහෙම නැත්නම් පරිමාණය තීරණය කරා. හොඳයි. අපි දැන් හතරවෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡාව අවසන් කළා මේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙහි. එමනම් අපිට තවත් තියෙනවා ප්‍රශ්න 5 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. එමනම් අපි මේ පරිච්ඡේදයේ මේ අවස්ථාවේදී අපි නිමා කරනවා. නැවත වතාවක් අප සියලු දෙනා ඉක්මනට හමු වෙමු අපේ ඉතිරි ප්‍රශ්න තුන සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා.